නමෝ බුද්ධාය හැම දිනාටම තිරුවන් සරණයි. අපට මේ උතුම් ධර්මයේ කියා දෙන ගුරු දේවෝත්තම කල්යාණ මිත්‍ර පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට ඔබ අප සියලු දෙනාගේම নমස්කාරය වේවා. වැඩ සිටින පින්වත් ස්වාමීන් වහන්සේගේ අවසර ශ්‍රද්ධාවන්ත පින්වත්නි, පටිසෝතගාමි දහම් පිළිසඳර ඔස්සේ අප දෙන්න ආරම්භ කරලා තිබෙනවා ගීවර වැඩසටහන ඉඳන්ම. ඒ තමයි සෝතාපට්ටි සංයුත්තයේ මුල් කරගනිමින් එහි අඩංගු එකිනෙක සූත්‍ර දේශනාවන්, ඒ කියන්නේ විශේෂ වූ සූත්‍ර දේශනාවන් සාකච්ඡා කරන්න. එතන මෙහිදී මුලින්ම ඊට ප්‍රථමව අපි බොහෝ කරුණු කාරණා රාශියක් සාකච්ඡා කළා. සෝතාපට්ටි අංග, ආර්යකාන්ත සීලය ආදී පෘථග්ජන කියන්නේ මොකක්ද? ඊට පස්සේ ශ්‍රද්ධානුසාරී, ධම්මානුසාරී, සෝවාන් ශ්‍රාවකයා කියන්නේ කුමක්ද? මේ සූත්‍ර ධර්මය මුල් කරගෙන අපි සාකච්ඡා කළා. සක්කාය දිට්ඨිය, විචිකිච්ඡාව, සීලබ්බත පරාමාස කියන සෝවාන් ශ්‍රාවකයන්ගේ ප්‍රහාණය වන සංයෝජනයන් ගැන, චංකි සූත්‍රය, ඒ වගේම විමර්ශක සූත්‍ර ආදී බොහෝ සූත්‍රයන් මුල් කරගෙන අපි මූලික පිවිසුම එහිදී සාකච්ඡා කරලා දැන් මෙම පටිසෝතගාමී වැඩසටහන් මාලාවේ සාකච්ඡාවට බඳුන් වන මූලික කරුණ වන සෝතාපට්ටි සංයුත්තේ සූත්‍ර කිහිපය තමයි දැන් අපි සාකච්ඡා කරමින් යන්නේ. මොකද මේ සූත්‍ර දේශනා මෙහි සෝතාපට්ටි සංයුත්තේ සාකච්ඡා වෙන සූත්‍ර දේශනාවන්හි අඩංගු කරුණු ටික තමයි අප මුලින් අර වැඩසටහන් වලින් මූලාරම්භයේ විදිහට ගත්තේ. මොකද එහෙම නැති වුණොත් මෙහිදී මේ තැනට එනකොට කතා කරන්න එනකොට ඔබට ඒ සම්බන්ධයෙන් මූලික දැනුමක් තිබුණේ නැත්නම් මෙහිදී මේ සූත්‍ර දේශනාවන් තේරුම් ගැනීමේ අපහසුතාවයකට ඔබට සිදුවන නිසා තමයි මූලික පසුබිමක් එක්ක අප ඒ සියලු සාකච්ඡාවන් සාකච්ඡා කරන්නට යෙදුනේ. ඒත් එක්ක අප ගියවර වැඩසටහනේදී අප නතර කළේ ඔබට මතක ඇති ඒ තමයි දීඝා උපෝසක සූත්‍රය. සෝතාපට්ටි සංයුත්තේ සූත්‍ර කිහිපයක් සාකච්ඡා කරගෙන ඇවිල්ලා එහිදී නතර කරන්න තිබුණේ දීඝා උපෝසක සූත්‍රයේ. දීඝා උපෝසකතුමා, උපාසකතුමා කියලා කියන්නේ මේ වෙන විට තදබල ලෙස කායික පීඩාවකට ලක් වෙලා කායික වේදනාවෙන් ජීවිතයේ අවසන් මොහොතේ සිටින කෙනෙක්. එතකොට එහිදී බුදුරජාණන් වහන්සේ සමූහෙහි වැඩම කළාට පස්සේ සිදුවන ධර්ම සාකච්ඡාව එහිදී මුලින්ම ශාස්ත්‍රඥ වහන්සේ සෝතාපට්ටි අංග 4 පිළිබඳව ඔබ සමාදන් වෙන්න පිහිටවන්න කියන එක දේශනා කළා. එතකොට එහිදී දීඝා උපාසකතුමා ඒ ලෙඩ ඇඳ ඉඳගෙන බලවත් කායික වේදනාවෙන් ඉන්න එතුමාණන් කියනවා මම මේ කරුණු කාරණාවන් 4 පිහිටලා ඉන්නේ. ඊළඟට ශාස්ත්‍රඥ වහන්සේ දේශනා කළා එහෙනම් ඔබ මෙන්න මේ සංඥාවන් 6 පුරුදු කරගන්න කියලා. ඒ සංඥාවන් 6ත් ඒ ශ්‍රාවකයන් වහන්සේ දේශන කියනවා මොකද්ද ස්වාමීනි භාගතුන් වහන්සේ මම මේ සංඥාවන් 6ත් පුරුදු කරමින් සිටින්නේ කියන එක. ඒ සංඥාවන් මොනවද කියන එක තමයි අපි මූලිකව සාකච්ඡා කරමින් නතර කළේ. ඒ සංඥාවන්හි ආරම්භය කොතනද තියෙන එක කියන එක තනින්ුයි ගියවර නතර කරන්නට යෙදුනේ අපේ ස්වාමීන් වහන්සේ. කොහොමද ඒව ඇති කරගන්නේ කියන තැනින්. ඒ සංඥා 6 පිළිබඳව මූලිකව අනිත්‍ය සංඥා, දුක්ඛ සංඥා, අනාත්ම සංඥා කියන සංඥාවන් 3. ඊට පස්සේ පහාන සංඥාව, විරාග සංඥාව සහ නිරෝධ සංඥා කියන ඔන්න ඔය සංඥා 6 තමයි ශාස්ත්‍රඥ දේශනා කරන්නේ. ලෙඩ හැඳේ ඉන්න කෙනෙක් ඔන්න පුරුදු කරගන්නවා නම් සංඥාවන්. ඒ කියන්නේ බලවත් ලෙස තියුණු කටුක වේදනාවෙන් පීඩා විඳිනවා නම් මෙන්න මේ සංඥා 6 තිබ්බොත් අන්න ඔබට තියුණු කටුක වේදනාව වල සිතේ සතුටෙන් මැරෙන්න පුළුවන් සුගතියක් කරා යන ආකාරයට. අන්නේ වැඩ පිළිවෙල ගියේ සුගතිය කොහේ වගේ තැනකටද කියන එක මේ සූත්‍ර දේශනාවේ අවසානයේ තියෙනවා. ඒ පිළිබඳව තමයි සංඥා 6 මුල් කරගෙන ඒ පිළිබඳව තමයි ඔන්න අද අපි සාකච්ඡාව ආරම්භ කරන්නේ. ඒ සඳහා අපේ පින්වත් ස්වාමීන් වහන්සේ අදත් වෙනද වගේ වැඩම කළා. පින්වත් ස්වාමීන් වහන්සේ নমස්කාර පූර්වකව පිළිගන්නවා. පිළිගනිමින් අපේ ස්වාමීන් වහන්සේගෙන් අසා දැනගන්නවා ස්වාමීන් වහන්සේ මොනවද ඒ මූලික සංඥාවන් කියලා. එහෙමයි සාස. හැම දිනාටම තෙරුවන් සරණයි. පින්වත් ස්වාමීන් වහන්සේගෙන් අවසරයි. ඇත්තටම අපි
අද මේ දීඝා උපාසක සූත්‍රයේ මේ උපාසක ඒ සෝතාපට්ටි අංග මත පිහිටලා භාග්‍යවතුන් වහන්සේ වඩන්න කියපු ඊතුරු ධර්ම 6 තමයි අද සාකච්ඡා කරන්නේ. එතකොට මෙතනදී මේ භාග්‍යවතුන් වහන්සේ දේශනා කරන උපාසකට පින්වත් ස්වාමීන් වහන්සේ දීඝා උපාසකට ඒ තමයි සියලු සංස්කාරයන් කෙරෙහි අනිත්‍ය අනුව දකමින් වාසය කරන්න කිව්වා. එතකොට අපි දන්නවා සෝතාපන්න ඵලයට පත් වෙන්න කලින් අපි කතා කර චක්කු සූත්‍රයේදී සද්ධානුසාරී ශ්‍රාවකයාගේ දැක්මක් ඇති වෙනවා. කියන්නේ එයාගේ ජීවිතේ එයා පිළිගන්න මතයක් එනවා. ඒ තමයි ඇස කියන්නේ අනිත්‍ය දෙයක්. කන කියන්නේ අනිත්‍ය දෙයක්. නාසය කියන්නේ අනිත්‍ය දෙයක් කියන දැක්ම එයාට එනවා කියනවා. දැක්ම කියන්නේ අපි සාමාන්‍යයෙන් ලෝකේ හිතාගෙන ඉන්නවනේ මේ කියන්නේ මේක තමයි හරි දේ. මේක වැරදි දේ. ඒකට එයාගේ දැක්මක් තියෙනවා. ඒක කවුරු කිව්වත් එයාගේ දැක්ම වෙනස් කරගන්න නැති එහෙම තියෙනවා. ඒකට යහන් ඒ වගේ දැක්මක්. හැබැයි මෙයා මේ සෝතාපන්න ඵලයටපත් වෙලා නැහැ. අන්න සද්ධානුසාරී ශ්‍රාවකයාගේ තියෙන දැක්මක් හෝ ඇස අනිත්‍යයි කියන අවබෝධයේ වැටහීම තේරුම් ගැනීම වෙනවා. ශ්‍රද්ධාවෙන් බැස ගන්නවා. ශ්‍රද්ධාවෙන් අදාහ ගැනීමත් එක්ක තමයි මේ දැක්ම එන්නේ. එතකොට භාග්‍යතුන් වහන්සේ වදාලා මේ සෝතාපට්ටි අංග 4 පිහිටලා දැන් මේ මෙතන කියන්නේ මේ සෝතාපට්ටි අංග 4න් යුක්ත ශ්‍රාවකයාට දීඝා උපාසකට. දැන් උපාසක කිව්වනේ මේ 4 මගේ තුල තියෙනවා කියලා. සෝතාපට්ටි අංග 4 සීල සංස්කාරයන් කෙරෙහි අනිත්‍ය අනුව දකමින් වාසය කරන්න කිව්වා. ඒතර සීල සංස්කාර කියන්නේ සංස්කාර කියන වචනේ බුදුරජාණන් වහන්සේ දේශනා කරේ හේතුඵල ධාමින් හටගත්ත යමක් ඇද්ද? අන්න ඒක සංස්කාර. හේතු නැතිවීමෙන් නැති වී යනවා. එතකොට මෙතනදී ඇස කන නාසය දිව කය මනස මේ ආයතන 6 ඊළඟ පංච උපාදානස්කන්ධේ මේ වගේ සසරට බැඳ තබන යම්තාක් දේවල් හේතුඵල ධාමින් හටගෙන තිනොත් මේ සියලු සංස්කාර අනිත්‍යයි කියන අවබෝධයෙන් වාසය කරන්න කිව්වා. අනිත්‍ය සංඥාව වඩන්න කිව්වා. දැන් සියලු සංස්කාර දැන් ස්වාමීන් වහන්සේ මේ මතක ඇති පටිච්චසමුපාදේ අපි කතා කරද්දි සලායතන පච්චය පස්සෝ පස්ස පච්චය වේදනා වේදනා පච්චය තණ්හා කියලා ওই විදිහට තියෙන හේතුඵල ධම. ඒකට රහතන් වහන්සේගේ සහ සාමාන්‍ය කෙනාගේ සලායතන ආයතන 6 තියෙනවා. රහතන් වහන්සේටත් ඇස කරනාසේ දිවකය මනස තියෙනවා. සාමාන්‍ය කෙනාටත් තියෙනවා. සලායතන පච්චය පස්සෝ ස්පර්ශය වෙනවා. රහතන් වහන්සේටත් ඇහෙන් රූප පේනවා. සාමාන්‍ය මනුස්සයත් ඇහෙන් රූප දකිනවා. ඊළඟට පස්ස පච්චය වේදනා විඳීම ඇති වෙනවා රහතන් වහන්සේට. සැප වේදනා, දුක් වේදනා, උපේක්ෂා වේදනා. සාමාන්‍ය කෙනාට අර ගන්න. ඊළඟට වේදනා පච්චය තණ්හා. අන්න එතනින් තමයි කැඩෙන්නේ. රහතන් වහන්සේගේ වේදනාව විඳීම මාත්‍රෙන් අවසන් වෙනවා. තණ්හාවක් දක්වා වැඩෙන්නේ නැහැ. ඇයි ඒ තණ්හාව වැඩෙන්න උපකාර කරන කෙලෙස් ඒ ආශ්‍රව රහතන් වහන්සේගේ ජීවිතේ නැහැ. නිකලෙස් නිසා. ඒ සංයෝජන සියල්ල ප්‍රහාණයයි. සාමාන්‍ය කෙනාගේ ජීවිතේ අර ඔක්කොම තියෙන නිසා ඇහෙන් රූපයක් දැක්කද සැප වේදනා දුක් උපේක්ෂා මේ සියලු විඳින් ඔස්සේ තෘෂ්ණාව හට ගන්නවා. එතනින් උපාදාන පත්‍ය භව විදියට සසර ගමන සැකසෙනවා. රහතන් වහන්සේගේ සැකසෙන්නේ නැහැ. තණ්හාව නැහැ, උපාදානෙ නැහැ. ඒතර මේ වගේ ආයතන 6 ඔස්සේ මේ සසරේ පැවැත්ම සකස් වෙලා කියන වැටහීම එනවා මේ ශ්‍රාවකයාට. අපි කලින් කතා කරා වගේ මේ සෝතාපන්න ශ්‍රාවකයා කියන්නේ මේ සුළුපටු කෙනෙක් නෙවෙයි. ලොකු දහම් අවබෝධයක් ලොකු වැටහීමක් එක්ක ඉන්න ශ්‍රාවකෙක්. දැක්මක් ඥානාති පස්සෙති කියන්නේ. ඔව් ඥානාති පස්සෙති කියන්නේ ප්‍රත්‍යේ කියන්නේ. එයා හොඳ ආකාරවම අවබෝධ ඥානෙ දන්නවා දකිනවා. තමන්ගේ අවබෝධය. ඒක බාහිර එකක් නෙවෙයි. එතකොට මේ ශ්‍රාවකයා මොකද කරන්නේ? අර සද්ධානුසාරී ශ්‍රාවකයාටම ශ්‍රද්ධාවෙන් බැස ගන්නවා ඇස කරනාසේ දිවකය මනස අනිත්‍යයි කියන එක. මේකම තව වඩනවා මෙයා සියලු සංස්කාරයන් අනිත්‍යයි කියන එක. අනිත්‍ය ධර්මයෙන් යුක්තයි. වෙනස් වෙන නැසී යන ස්වභාවයෙන් යුක්තයි. අපිට චක්කු සූත්‍රයේ භාගතුන් වහන්සේ වදාළ ඒ කරුණ තියෙනවා. වෙනස් වෙන ස්වභාවයෙන් යුක්තයි. ඒතර මේ අනිත්‍ය කියන එක ස්වාමීන් වහන්සේ යෝනිසෝ මනසිකාරයට ගෝචර වෙන එක. අර අපි කතා කරේ මේ කියන්නේ උඩින් පල්ලෙන් අතපත ගන්න අනිත්‍ය කියන එක නෙවෙයි. බුදුරජාණන් වහන්සේ දේශනා කරේ කියන එක. ඇස අනිත්‍යයි කියන්නේ මේ අපි සාමාන්‍යයෙන් හිතන අනිත්‍ය නෙවෙයි. මොකද මේ අනිත්‍ය දෙයක්ම ඇති වුණු චක්කු සූත්‍රයේ තියෙන යා සෝවාන් නොවි කලුරුයි කරන්නේ නැහැ කියලා. කොහොම අවබෝධයක්ද? එතකොට මේ අවබෝධය ඇති වෙන්නේ මොකෙන්ද?
ඒ අවබෝධය ස්පර්ශ වෙන්නේ මොකටද? යෝනිසෝ මනසිකාරයට. යෝනිසෝ මනසිකාරයෙන් තමයි අනිත්‍ය වනාහි කුමක්ද කියන එක ශ්‍රාවකයාට ස්පර්ශ වෙන්නේ. එහෙම නැත්නම් භාග්‍යතුන් වහන්සේට මේකයි අනිත්‍ය මෙන්න ඉගෙන ගන්න. මේක පාඩම් කරගන්න. මේක පුරුදු කරන්න කියන්න පුළුවන්. එහෙම නෙමෙයිනේ. එහෙම භාග්‍යතුන් වහන්සේ දේශනා කරේ නැහැ. මොකද යෝනිසෝ මනසිකාරය කියන එක භාග්‍යතුන් වහන්සේ වදාළේ අභ්‍යන්තර අංගයක් ශ්‍රාවකයාගේ තියෙන. ඒක ශාස්ත්‍රඥ වහන්සේ මේ පිටින් මෙහෙම දෙන්න පුළුවන් එකක් නෙවෙයි. අභ්‍යන්තර යාගේ ජීවිතේ තියෙන්න ඕනේ. ඒකනේ බුදුරජාණන් වහන්සේ ධර්මයේ දේශනා කරන්න කලින් දැක්කන්නේ මේක නෙළුම් විලක් වගේ. ඒතර නෙළුම් මිලේ මෝරාපු නෙළුම තිබ්බොත් තමයි සූර්යාලෝක වැටෙද්දී නෙළුම පිපෙන්නේ. මෝරලා නැත්තම් වතුර ඇතුලේ මඩේ ගෑවිච්ච නෙළුමට කොච්චර හිරු එළිය වැටුණත් පිපෙන්නේ නැහැ ඒක. ඒතර ඒ වගේ යෝනිසෝ මනසිකාරය නැමැති අංගේ ජීවිතේ තියෙද්දී අන්න එයාට මේ යස අනිත්‍යයි කියන එක එයාගේ යෝනිසෝ මනසිකාරය තුලින් දකින්න පුළුවන්. ඒක තුල තමයි මෙයා මේ අනිත්‍ය සංඥාව වඩන්නේ. ඇස අනිත්‍යයි, කන අනිත්‍යයි. මෙන්න මේ සංඥාව වඩන්න කිව්වා. ආයතන හය අනිත්‍ය. පංච උපාදානස්කන්ධය. ඇත්තටම භාග්‍යතුන් වහන්සේ අර ස්වාමීන් වහන්සේ කලින් කිව්වාගේ මේ හැම එකක්ම දේශනා කරත් මේක තියෙන එකම දෙයක්. ඒ තමයි අනිත්‍යයි කියන එක. ඇයි පංච උපාදානස්කන්ධය ඔස්සේ ආයතන ඔස්සේ පටිච්චසමුපාදය ඔස්සේ මේ නොයෙක් මාර්ග භාග්‍යතුන් වහන්සේ පෙන්වනවා. හැබැයි මේ සියලු මාර්ග තියෙන්නේ නිවන කරා. උතුම් අරහත්ත්වය කරා. ඉතින් ඒ වගේ සියලු සංස්කාරයන් කෙරෙහි අනිත්‍ය අනුව දකිමින් වාසය කරන්න කිව්වා. උපවාසක. ඊළඟට දේශනා කරා අනිත්‍ය දුක් සංඥාව වඩන්න. අනිත්‍ය දුක් සංඥා. ඒ තමයි යමක් අනිත්‍යයි නම් අපිට මතකයි පස්වග භික්ෂුන් වහන්සේලාට බුදුරජාණන් වහන්සේ දේශනා කර අනාත්ම ලක්ෂණ සූත්‍රය. මානෙනි යමක් අනිත්‍ය නම් ඒක දුකක්ද සැපක්ද කියලා අහුවා. ලෝකේ තියෙන. එහෙමයි. ඒතර උන්වහන්සේලා උත්තර දුන්න භාග්‍යතුන් වහන්සේ යමක් අනිත්‍ය නම් මේක දුකයි කිව්වා. එතකොට අනිත්‍ය වෙන දේ යම් කිසි දෙයක් හටගෙන තියෙනවනේ ඒකේ අනිත්‍ය වෙන දේ ලක්ෂණය තමයි අනිත්‍ය වීමත් එක්ක හටගන්න දේ තමයි දුක කියන එක. දුකෙන් තමයි ඒකේ කෙලවර තියෙන්නේ. අනිත්‍ය. ඒතකොට යමක් ලෝකේ අනිත්‍යයි නම් ඒකාන්තයෙන් ඒක දුකක් කියන වැටහීම මේ ශ්‍රාවකයට එනවා. අනිත්‍යයිද ඒක දුකයි කියන සංඥාවත් වඩනවා. මොකද අපි දැන් අනිත්‍යයි වගේම අපේ ජීවිතේ විපරීත එකක් නේ මේ සැප සංඥාව ගන්න එක. දුකේ සැප දුක් දේ සැප විදිහට අරන් තියෙනවා. ඒතර මේ වගේ යමක් අනිත්‍යයිද ලෝකේ තියෙන සංස්කාර ඇසකරනාසි වේවා. පංච උපාදානස්කන්ධ මේ ඕන එකක්. දැන් මේ සංස්කාර කියන වචනේ භාග්‍යතුන් වහන්සේ දේශනා කරන සියලු සංස්කාර යමක් අනිත්‍ය නම් ඒක දුකක් කියන අනිත්‍ය දුක්ඛ සංඥාව වඩන්න. ඒකට සංස්කාර විදිහට යා වඩන දේ අනිත්‍යයිද ඒක ඒකාන්තයෙන් දුකයි කියන සංඥාව පුරුදු කරන්න කිව්වා. ඊළඟ බුදුරජාණන් වහන්සේ වදාළේ වගේම දුකෙහි අනාත්ම සංඥාව වඩන්න. ඒ තමයි යමක් මේ ලෝකෙ දුකයිද ඒක මම මගේ ආත්මය කියලා පවත්වන්න පුළුවන්ද කියලා ඇහුවා. භික්ෂුන් වහන්සේලා උත්තර දුන්නා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ ඒක පවත්වන්න බෑ. යමත් ලෝකෙ අනිත්‍යයි නම් ඒක දුකයි නම් ඒක මම මගේ ආත්මය කියලා පවත්වන්න බෑ. ඒ කියන්නේ තමන්ට ඕන විදිහට මේක පවත්වන්න පුළුවන් කියලා ඒක තමන්ගේ වසඟයට ගන්න බෑ කොහොම. මම කියලා, මගේ කියලා, මගේ ආත්මය කියලා. ඒතම් මම ඒතම් හමස්මි ඒසෝ මේ අත්තාති. ඒ කියන්නේ මේක මම කියන එකක් මම කියන්නේ අපි දැන් පැවැත්ම හැටියට භාග්‍යතුන් වහන්සේ දේශනා කරන්නේ ආත්ම සංඥාවේ තියෙන ලක්ෂණ තුන නෙවෙයි. මම කියලා එකක් හිතාගෙන ඉන්නවා. මගේ කියලා එකක් හිතාගෙන ඉන්නවා. මගේ ආත්මය කියන්නේ මට ඕන විදිහට මේක පවත්වන්න පුළුවන්. මේ ලක්ෂණ කිසිවක් මේ සංස්කාරේ නෑ කියලා අන්න ශ්‍රාවකයා වඩනවා. අනිත්‍ය දුකේ අනාත්ම සංඥාව වඩනවා. ඇස ගත්තොත් ඇස අනිත්‍යයි. අනිත්‍ය නිසා දුකයි. ඒතර දුකට හේතුව තමයි අනිත්‍ය වීම. ඒතර යමක් අනිත්‍යයිද දුකයිද ඒක තමන්ගේ වශයෙන් පවත්වන්න බෑ. අනාත්මයි. අනාත්ම වීමට හේතුව මොකක්ද? අනිත්‍ය වීම සහ ඒක දුකක් වීම. ඒතර මේ හේතුඵල ධම තියෙනවා මේ ලක්ෂණ තුනේ. මේ ධර්මතා තුනේ. ඒතර මේ විදිහට ශ්‍රාවකයා බුදුරජාණන් වහන්සේ වදාළ දීඝා උපාසකට දුකේ අනාත්ම සංඥාවත් වඩා. ඒතර මේ අනිත්‍ය දුක්ඛ අනාත්ම ත්‍රිලක්ෂණ තමයි දිනු කරන්න කිව්වේ. භාග්‍යතුන් වහන්සේ. ඊළඟට තමයි ස්වාමීන් වහන්සේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ ඇල්ම ප්‍රහාණ කරන සංඥාව වඩන්න කිව්වා. ඇත්තටම ස්වාමීන් මොකද්ද මේ ඇල්ම ප්‍රහාණ කරන සංඥාව කියන්නේ?
පින්න ස්වාමීන් වහන්සේ දැන් ඇල්ම ප්‍රහාණ කරන සංඥාවක ධර්මයේ සඳහන් වෙනවා කියන්නේ පහන් සංඥා කියලා. ඇල්මක් ප්‍රහාණය කරන්න ඕනේ කියන අදහස යට එන්න නම් ඒ කෙරෙහි නොඇලීමකට ආසාවක් තියෙන්න බෑ. යමකට ඇලිලා නම් ඒ කෙරෙහි ඒක මට පීඩයි දුකයි මට කනස්සල්ලක් මට මේකෙන් අනතුරක් කියන එක තේරෙන්නේ මිනිස්සයාට මේක මට වදයක් කියන එක ඉස්සෙල්ලා තේරෙලා ඉන්න බෑ. ඒ ප්‍රහාණය පිණිස ඇතිකරන්න උපකාර වන්නා වූ කරුණ තුන තමයි ඉස්සෙල්ලා ස්වාස විස්තර කරන්නේ. අනිත්‍යක උපකාරයකින් දුකක උපකාරයකින් ඒ කියන්නේ මම මෙතන දුකක උපකාරයක් කියලා කිව්වේ මේ දුක් විඳින්න නොකන බින්න එක නෙවෙයි. කියන්නේ හරියටම කිව්වොත් අනිත්‍ය සංඥාවේ උපකාරයකින් තොරව දුක්ඛ සංඥාවේ උපකාරයකින් තොරව අනාත්ම සංඥාවේ උපකාරයකින් තොරව පහන සංඥාවක් කියන එකක් කරා පුද්ගලික කියන්නේ. මොකද මේ කරුණ ප්‍රහාණය කළ යුතුයි කියන කැමැත්තට තව ඉස්සරහට කතා කරොත් වැඩි දියුණු වෙලා ඒ දැක්මකට පුද්ගලයෙකුට යන්න හිතකට යොමු කරවන්නේ අනිත්‍යයක් කියන එකක් සුළුවෙන් අල්ප මාත් දශමයක් හරි තේරලා තිබුණේ දන්න තේරෙන කෙනෙකුට තමයි මේක ප්‍රහාණය කරන්න ඕනනේ අප්පා කියලා හිතෙන්නේ. ඒක තමයි මූලිකම ප්‍රථම අඩිය. එහෙම. ආන්නේ ප්‍රථම ඒ කියන්නේ මූලිකවම තේරෙන කෙනෙකුට ඒ තේරෙන ටික බලවත් ලෙස සිතක් තව තවත් විමස දැන් අර ඒ මූලික අඩියටත් එයාට එන්න උපකාර වුණ විමසීම තමයි. ප්‍රඥාව තමයි. විමර්ශනය තමයි. යෝනිසෝමනසිකාරය තමයි. තවත් ඒක ගැඹුරකට දැකීමක් කරා යන ආකාරයකට තියුණු ලෙස විමසීමකට උපකාර වන්න ආකාරයකට ප්‍රහාණය ගැන විමසීමකට උපකාර වන ආකාරය තමයි මෙන්න පහන සංඥාවෙන් කියන්නේ. එතකොට මේ පහන සංඥාව ගැන හරිය ලස්සනට විස්තර වෙනවා අපේ ස්වාමීන් වහන්සේ ගිරිමානන්ද සූත්‍රය. ගිරිමානන්ද දස සංඥාවලින් එකක් නේ. දස සංඥාවලින් එකක් තමයි අප කතා කරපු අනිත්‍ය සංඥාව. දස සංඥාවල එක තමයි දුක ගැන. දැන් ආදීනව කියලා තියෙන දුක. ඊට පස්සේ අනාත්ම සංඥාව. දස සංඥාවලම තියෙනවා. ඊළඟට දස සංඥාවල තියෙන එකක් තමයි මේ පහන සංඥාව කියන්නේ. එතනදී භාග්‍යතුන් වහන්සේ දැන් අර මුලින් අනතුරුයි කියලා දැකපු කෙනාට තව තියුණු ලෙස ඒකේ අනතුරු දකින අවස්ථාවන් තුනක් පෙන්වුම් කරනවා. ඒ තමයි ඒකට උපකාර කරවන්න යාට ප්‍රහාණය කරන්න. දැන් අපි දෙයකට ඇලෙන්නේ යම්කිසි දෙයක් ඔස්සේ අපි සිතන රටාවත් එක්කනේ. අපි දෙයකට ඇලෙන්නේ. දැන් ඒක අපිට කිව්වොත් එහෙම අපි සරලව තේරුම් ගත්තොත් එහෙම අපිට ඇසින් රූප පේනවා. අපිට ඇසින් රූප පෙනිලා පෙනෙන හැම රූපයකටම අපි ඇලෙන්නෙත් නැහැ. පෙනෙන හැම රූපයකම අපි ගැටෙන්නෙත් නැහැ. පෙනෙන හැම රූපයකම මුලා වෙන්නෙත් නැහැ. හැබැයි සමහර රූප තියෙනවා ඇලීම් පැත්තකට යනවා. සමහර ඒවා ගැටීම් පැත්තකට යනවා. සමහර මුලා වීම පැත්තකට අරගෙන යනවා. ඒ ඇලීම් ගැටීම් මුලා වීම පැත්තකට අරන් යන්නේ රූපේ වැරද්දක් නිසා නෙමෙයි. ඒ පෙනෙන, දකින, අහන, ආග්‍රහණය කරන, රස විඳින, පහස ලබන ඒ කිසිම එක වැරද්දකින් නෙමෙයි. අරන් යන්නේ මොකෙන්ද? අපි අපේ අභ්‍යන්තරයේ තිබෙන සංකල්ප කියන කොටසක්. සංකල්ප කියලා අපි සිතුවිලි පවත්වන ආකාරය තියෙනවා. ඒ සිතුවිලි ඒ සංකල්ප පවත්වන්න උපකාර වෙන කොටසක් තියෙන ඒවට කියන විතර්ක කියලා. අපි සිතන කරන පතන ඒ විතර්ක ඒ සංකල්ප රටාව ඔස්සේ තමයි එකම රූපෙට අපි කියමු අපි පිළිම වහන්සේ නමකටම කියලා. ඒ පිළිම වහන්සේ නමගේ සමහරලාට පිළිම වහන්සේ මට ලස්සන පිළිම වහන්සේ සමහරට ස්වාසයට කැතයි. පිළිම වහන්සේක වැරද්දක් නෙමෙයි එතකොට. හැබැයි පිළිම වහන්සේ. අපි හිතමු එකම දැන් ගැහණු ළමයෙක්ගේ පින්තූරයක් තියෙනවා. සමහරට ඒ ළමයට මම කැමති නෑ. ස්වාස කැමති. නමුත් ස්ත්‍රිය කෙනාට ස්ත්‍රිය කියන
ඒ දේට අපේ හිතේ අකමැත්තක් නෙමෙයි තියෙන්නේ. ඒ පෙනෙච්ච දේට අනුව අකමැත්ත තියෙන්නේ. ස්ත්‍රිය කියන එකට අකමැත්තක් නෙමෙයි. පිළිම වහන්සේ කියන එකට අකමැත්තක් නෙමෙයි හිතේ තියෙන්නේ. ඒ පෙනෙන ඒකට තමයි කියනවනේ සංඥාව කියලා කියන්නේ. බුදුරජාණන්සේ දේශනා කරන්නේ මෙහෙම මොකක්ද? සංඥාවෙන් කරන්නේ මොකක්ද කියන හඳුනා ගන්නවා කියලා. හඳුනාගන්නේ මොනවද කියලා කජ්ජනීය සූත්‍රය හරි ලස්සනට දේශනා. හඳුනාගන්නේ හු වර්ණයයි කියනවා. හඳුනාගන්නේ හු එහි තිබෙන හැඩයයි කියනවා. ඒ හඳුනා ගන්නව හැඩේ වර්ණය ටිකෙන් තමයි අපි යන්න ස්ත්‍රිය කියන කෙනාට ස්ත්‍රිය කියන චරිතේ වැරද්දක් නෙමෙයි තියෙන්නේ. ස්ත්‍රිය කියන එක ලෝකෙන් සම්පූර්ණයෙන්ම අයින් කළා කියලා රාගය කියන එක ප්‍රහාණය වෙන්නේ නැහැ. ඊට පස්සේ වර්ණ හැඩතල ඒව ටික අහක් කරා කියලා රාගය කියන එක පුද්ගලයාගේ ප්‍රහාණය වෙන්නේ නැහැ. ඇලීම් ගැටීම් මුලාවීම් කියන ඒවා. ඒ දේවල් වලට ඇලීම් ගැටීම් මුලා වෙන ආකාර තියෙන්නේ අපි එක එක්කෙනාගේ අභ්‍යන්තරය තුල. අන්න ඒවට කියන සංකල්ප කියලා. ඒ සංකල්පයට උපකාර වන විතර්කයි. ආන්නේ විතර්ක ඒකට තමයි තව වෙලෙකින් කිව්වොත් එහෙම ධර්මයේ තියෙන්නේ මොකක්ද ඒකට කියන්නේ අර සිල්පදවල විස්තර කරනකොට අපේ ස්වාමීන් වහන්සේ කියන්නේ මේ නිමිති අනු නිමිති ගන්න එපා කියලා. මොකක්ද ඒක? ඉන්ද්‍රිය අසංවර. ඉන්ද්‍රිය අසංවර වීමේ ප්‍රශ්නේ තමයි මේ තියෙන්නේ. දැන් එකම රූපයකට මගේ සමහර මම ඒ රූපෙට ඉන්ද්‍රිය අසංවර කරගන්නේ සමහරට ස්වාමීන් වහන්සේ අසංවරයි. ස්වාමීන් වහන්සේගේ සංවරයක මට අසංවර වෙනවා. ඒතර ප්‍රශ්නේ තියෙන්නේ රූපෙ නෙමෙයි. ඒ සංවර අසංවර භාවයේ තිබිලා තියෙන අපි ඔබ අතර වෙනසක් නේ තියෙන්නේ. එතකොට මේ සංවර අසංවර භාවයේ ඇති කරවන්න උපකාර වන එක්තරා පැතිකඩක් තමයි මේ විතර්ක කියන්නේ. මේ සංකල්ප කියන්නේ. අන්න පහන සංඥාවෙන් ගලවලා දාන්නේ ආන ඒ විතර්කයන් වලින් ඇති කරන්නා වූ ඒ සංකල්ප වල ඇති කරන්නා වූ පැවැත්ම තමයි මේක පීඩයි දුකයි කරදරයි කියලා අයින් කරන්නේ. ඒක හරි ලස්සනට මෙන්න මෙහෙම පහන සංඥා විස්තර කරන්නේ. ඒ තමයි uppannānaṁ kāma vitakkam අන්න වචනයාව. නාදිවාසේසි පදහති විනෝදේති ව්‍යන්ති කරෝති යන භාවං ගමිති. උපන්නා වූ කාම විතර්ක. විතර්ක තියෙනවා ලෝකේ. හැබැයි ඒ මොකද්ද? ඒ උපන් කාම විතර්කය. මොකද්ද? නාදිවාසේති පදහති විනෝදේති ව්‍යන්ති කරෝති යන භාවං ගමිති. නොයවසන්නේය. අන්න ඒකයි අවුල. අපේ අවුල වෙන්නේ මොකද්ද? කාම විතරක ඇති කරගෙන අපි ඉවසන එකයි ඒක. දැන් අපි හැම වෙලේම කියන්නේ ඉවසීම කියන එක ඇති කරගන්න ඕනේ. හැබැයි දේශනාව තුළ නොයිසිය යුතු කරුණුත් තියෙනවා. නොයිසිය යුතු කරුණු තමයි යන්නේ කාම විතරක කියන එකක්. නොයිසිය යුතු කරුණු වලින් එකක් තමයි කාම විතරකය කියලා කියන්නේ. ලෝකේ තියෙන හැමදේම ඉවසන්න කියන එක කිව්වොත් වැරදි. ඒ කාම විතරක ඉවසන්න එපා. කියන්නේ මේ ඉවසන්න එපා කියන්නේ පවත්වන්න එපා. පවත්වන්න එපා. මනසේ. එතකොට කාම විතරක නොවිසවන්නේය, අත්හරින්නේය, දුරු කරන්නේය, නැති කරන්නේ, භ්‍යන්ති කරෝති අභාවයට පත් කරන්නේය. ඔන්න පහනේ. එතකොට ප්‍රහාණ සංඥාවකින් කරන්නේ මූලික ලෙස හිතේ ඇතිවන්නා වූ සංකල්පීය රටාව ඒ විතරක පැවැත්ම. දැන් මේ විතරක පැවැත්මත් එක්කනේ තව අපිට උනන් වෙලාවක් තිබුත් අපිට ඒ සූත්‍රෙත් කතා කර හැකි ප්‍රපංච. මේ ප්‍රපංචයන්ගේ පැවැත්මෙන් තමයි මනුස්ස ඔක්කොම අවුල් කරලා දාන්නේ. මනුස්සයා පිස්සු පිහාටු කරලා දාන්නේ මේ ප්‍රපංචත් එක්ක. ප්‍රපංච කියන වචනේ තේරුම බුදුරජාණන් දේශනා කරන ඒවට කියන අකුසල විතරකයන්ගේ පැවැත්මක් කියන. ඒ ප්‍රපංච වලට දේශනාව තුල තියෙන්නේ මොකද්ද? ප්‍රපංච සංඥා සමුදාචරಂತಿ. ඒක සංඥාවක්. ඒ කියන්නේ අපි හඳුනා ගන්නා ටිකක් තමයි සමුදාචරಂತಿ. හැසිරි දුව ඒකේ ඇලි ඉන්නේ කියන්නේ. ඒ සංඥාවෙන් කරන්නේ මොකක්ද? අර හැඩේ වර්ණේනේ ගත්තේ. එතකොට ඒක තුල තමයි සමුදාචරಂತಿ දුව ඉන්නේ. කෙස් මෙහෙමය. ඇස් මෙහෙමය. නිල්වන් ඇස්. මේ පාට ඇස්. කෙස් දිගවන් කෙස්. ඒ ඩිස්කෝ කට් එකද. යාට ආශ කරන ක්‍රමයක් තියෙනවා. ඒ ප්‍රපංචය තමයි අදුවන්නේ. ඒකේ තමයි එක කාම විතරකයකට යන්නේ. විතරක තුනක් තියෙනවා. විතරක වල මූලික තියෙනවනේ දෙකක්. නික්කම්ම සම්මා තියෙනවා, මිච්ඡා තියෙනවා. සම්මායකේ අව්‍යාපාද අවිහිංසා නෙක්ඛම්ම කියලා තියෙනවා. මිච්ඡායකේ තියෙනවා කාම විතරක, ව්‍යාපාද විතරක, හිංසා විතරක කියලා.
මේ පහන සංඥාවෙන් ප්‍රහාණය කරවන්න කියන්නේ මේ මිච්ඡා විතර්ක. මිච්ඡා සංකල්පනාව. ඒ අර කාම ව්‍යාපාද අවිහිංසා මේ අවිහිංසා නෙමෙයි හිංසා කියන එක. එතකොට ඒ විතර්ක තමයි යන්න කියන්නේ නොයිවසන් ඉවසන්න එපා පවත්වන්න එපා හිතේ. අත්තරින්නේ ටික. දුරු කරන්න ඒවා. නැති කරන්න ඒවා. අභාවයට පත් කරන්න උත්සාහයක් දරන්න කියලා කියන්නේ. එතකොට ඒ උත්සාහය දැරීමේ අවසාන තැන තමයි යන්න අනාගාමී කියලා කියන්නේ. එහෙම. ඒ කියන්නේ මෙතනදී කාම විතරක අත්තරින්න දුරු කරන්න අභාවයට පත් කරන්න මේ කියලා කියන්නේ දෙවෙනි ධ්‍යානයක් ගැන නෙමෙයි. දෙවෙනි ධ්‍යානෙ නැගී සිටිලා පළවෙනි ධ්‍යානයට ඇවිල්ලා ඊට පස්සේ සාමාන්‍ය ලෝකයට ආවට පස්සේ රූපයක් දැක්කම මේ රාගයක් ඇති වෙන්න පුළුවන්. මෙතන පහාණය කියලා කියන්නේ පහාණයි. ඒ කියන්නේ නැත්තරම නැති කරන එකක්. කට පැත්තකට යන්න සිත පුරුදු කරගන්න සිතුවිලි ධාරාව ඇති කරගත යුතු ආකාර ටිකක්. මෙයා සිහියත් එක්ක මේ සිහියත් එක්ක යන්නේ කරන එක. කරන එකක් නේ. මේ ආදීනව දැන් ආදීනව කියලා වෙනම සංඥාවක් තිබ්බා. මේ ආදීනවයක් කල්පනා කරන එක නෙමෙයි මේ තියෙන්නේ. ආදීනව සංඥාව කියලා වෙනම එකක් තිබ්බා. දේශනාවේ තිබ්බා. මේ ප්‍රහාණයක් පිළිබඳව යන පැත්තක්. ඒක ඒ කෙලින්ම මෙතන සම්පූර්ණ මෙතන විදර්ශනාවක්. මේ ප්‍රහාණයට උපකාර වෙන්නේ කාම විතරකයන්ගේ අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් බැලීමමයි. ඒකයි මේ අනිත් ත්‍රිලක්ෂණයත් එක්ක යන්න තියෙන ගමනක් කියලා කිව්වේ. එතකොට මේ කාම විතරකයේ අනිත්‍ය හට ගැනීම නැතිවීම ආස්වාදයේ ආදීන නිස්සරණය කියන කරුණු නිස්සරණයේ ප්‍රත්‍යක්ෂය තමයි මෙතන කාම විතරකයෙන් සම්පූර්ණ ප්‍රහාණය කියලා කියන්නේ. දෙවෙනි ධ්‍යානෙ නෙමෙයි මේ. ප්‍රහාණය කියලා කියන්නේ මේ අනාගාමී. එතකොට ඊළඟ එක තමයි ව්‍යාපාද විතරකය කියන්නේ. ඒ ව්‍යාපාද විතරකිනුත් නොයවසන්නේ අත්තරින්නේ දුරු කරන්නේ නැති කරන්නේ අභාවයට පත් කරේ. ඒ කියන්නේ අර අට්ඨියති හරය jiguddati ඒ කරුණ ටික. දුරු කරන්නේ නොයවසන්නේ ඒ කරුණ. ඊට පස්සේ කාම විතරක ව්‍යාපාද විතරක හිංසාව. හිංසාව කියන එකත් එයා මේක ඉවසන්නේ නැහැ එයා. ඊට පස්සේ අත්තරිනවා එයා. එයා ඒක දුරු කරනවා. එයා ඒක නැති කරලා දානවා. අන්න නැති කරන්නේ. දැන් ඕක බලන්නකො අපේ ස්වාමීන් වහන්සේ මතක ඇති ওই ක්‍රමේම හරි ලස්සනට තියෙනවනේ දුක්ඛ නිරෝධාර සත්‍ය. දැන් නිරෝධ සංඥාව කියලා ඉස්සරහට වෙනම එකක් එනවා. නිරෝධ සංඥාවේ තියෙන නිරෝධ සංඥාවේ නිරෝධ ආර්ය සත්‍ය කොහොමද තියෙන බලන්නකො. ඡාගෝ පටිනිස්සග්ගෝ මුත්‍ය නාලය. ඡාගෝ අත්තරින් මේ වගේ මේ කාම විතරකයට තියෙන අත්තරලම දාන්න. මේ හපෝ ගන්න එකක් නෙමෙයි මේ තියෙන්නේ. දැන් ධානයකදී ධානය තුල ඉවරයි. ඒ කතාව නෑ. නමුත් ආයි ගන්න පුළුවන් යාට. ප්‍රහාණය කියන්නේ එහෙම එකක් නෙමෙයි. ප්‍රහාණය කළා ඒක. හට ගන්න ප්‍රහාණය කියන එක ආයි හට ගැනීමක් නේ. එහෙම. ප්‍රහාණය කියන එකක් ඒකේ ප්‍රහාණයකට ලං වෙන්න තියෙන ඒකේ සංකත කියන්නේ මොකද්ද? හේතුඵල වශයෙන් කල්පනා කිරීමක් තුළින් ප්‍රහාණයකට යන්න පුළුවන්. ඒ අනිත්‍යකකට කියන එක අනිත්‍ය ඒ මොහොතට අනුව නැති වෙලා ගියා. ඒකනේ නැතිවීම කියලා කියන්නේ. දැන් ධ්‍යාන උනත් ඒක නිසා ධ්‍යාන පිරිහෙනවා කියන එක පිරිහෙනවා කියලා කියන්නේ. ධ්‍යාන නැති වෙලා යන්න පුළුවන්. ඊට පස්සේ ওই විදිහට හරි ලස්සනට දේශනා කරලා කියනවා අවසානයේ තියෙන උපනුපන් පාපී අකුසල විතරක යම් විදිහට දැන් සමහරලාට කෙනෙකුට සමහරලාට මේක අකුසලයක් කියලා තේරුණොත් සමහරට බෙදා ගන්න බැරි වෙයි. කාමයේද ව්‍යාපාදේ හිංසාවද කියන එක බෙදා ගන්න බැරි වුණත් කොහොම හරි අකුසලයක් කියන එක තේරෙනව නම් ඒ උපන්නා වූ ඒවා නූපන්නා වූ ඒවා සියලු පාපී අකුසල විතරකයන් නොයිවසන්නේය අත්හරින්නේය දුරු කරන්නේය නැති කරන්නේය අභාවයට පත් කරන්නේය. මේක තමයි කියන පහන් සංඥාව කියන්නේ. අල්ප මාත්‍ර ලෙස අකුසල සංඥාවක්වත් විතර්කයක්වත් අඩුම ගන්න ප්‍රපංචයක්වත් අඩුම ගන්න පවත්වන්නේ ඒ ශ්‍රාවකින් වහන්සේ පවත්වන්නේ නැති වෙන්නේ සිතගෙන මන අවධානය මේක තමයි තියෙන්නේ හරි ලස්සනට තව මජ්ක්‍ධිම නිකායේ විතක්ක සන්තාන සූත්‍රය. මෙන්න මේක තමයි මේ තියෙන්නේ. විතක්ක සන්තාන සූත්‍රය විස්තර කරන්නේ ඕකනේ. අකුසල විතර්කයන් ටික හක් කරලා දාන්න. මෙන්න මේ ක්‍රමය තමයි ඒ කියන්නේ. එතකොට ඒ අත්හැරලා දමිනකොට මේ විදිහට පුරුදු කරන්න ඒ ශ්‍රාවකයා ටික ලඟ වෙන්නේ ඒ ව්‍යාපාදයේ කාමයේ කියන එක සම්පූර්ණයෙන්ම ප්‍රහාණය වන අනාගාමී මට්ටමට. නිරුද්ධ වන
අනාගාමී මට්ටමට. එහි ආරම්භයකට යන්න තිබෙන ආකාරය තමයි මේ. එතකොට මේ පහානය කියන එක පුරුදු කරන්න තිබෙන්නේ මේ සෝවාන් වෙලා නෙමෙයි. සද්ධානුසාරී මට්ටමේ ඉඳන් මේ කරුණ ප්‍රගුණ කරගෙන පුරුදු කරගෙන ඉන්නේ ශ්‍රාවකින් වහන්සේ. එතකොට එහෙම මාර්ගයක් තියෙන පහානේ ඒ. ඊළඟට ඊළඟ සංඥාව. දැන් ඔන්න අනිත්‍ය සංඥාව ගැන ස්වාමීන් වහන්සේ විස්තර කළා, දුක්ඛ සංඥාව, අනාත්ම සංඥාව ගැන ස්වාමීන් වහන්සේ කිව්වා. ඔන්න දැන් පහන සංඥාව කතා කරා. ඊට පස්සේ හතරයි. පහක් කියනවනේ. පස්වෙනි එක කියනවා භාගතුන දේශනා කරනවා දීඝා උපාසකතුමාට. ඒ තමයි කියන විරාග සංඥාවයි. විරාගය කියලා කියන්නේ ප්‍රහාණය, විරාගය. වචන දෙකක්. ප්‍රහාණය කියන්නේ ප්‍රහාණය කරලා. ඈත් කරලා දැම්ම නැති කරලා. විරාගයක් තියෙන්නේ, විරාගය කියන වචනේ තේරුමට කියන නොයල්මක් කියලා. රාග කියන්නේ ඇලීම. විරාග කියන්නේ නොයල්ම. විරාගයකට යන්න පුළුවන් වෙන්නේ අවබෝධයකින් කලකිනු නිබ්බිදා විරාගාය නිරෝධාය උපසමය. ඔන්නෝම ධර්මයේ තියෙනවා. ඊළඟට විරාගයට පස්සේ ඊළඟ සංඥාව කියනවා. නිරෝධ කියන වචනේ එනවන්න බලන්න. නිබ්බිදාවක් තිබිච්ච කෙනෙකුට තමයි විරාගයක් කරා යන්න පුළුවන්. දැන් අපි කියනවනේ මෙහෙම මම නම් ඔබට ඇලෙන්නේ නැහැ කියලා. එයාවත් දන්නේ සමහරට ඇලිලා ගිහිල්ලා. දැන් අපිට තානාන්තරයක් ලබා ගන්නකම් අපි ඉන්නවා අනේ මම ඔබට ඇලෙන්නේ මම මනුස්සකම් වලින් ජීවත් වෙනවා මට කියන්නේ ඊට පස්සේ එයාවත් දන්නේ තානාන්තරය ලැබුණාට පස්සේ තමන්ම ඇලිලා කියලා. ඒතර නොයල්මක් කියලා කියන්නේ ඒ වගේ නිකන් කට විවාහයට වචන මාත්‍රයකට කියන එකක් නෙමෙයි. විරාගය කියන එකට යන්න එයාට සම්පූර්ණයෙන්ම නිබ්බිදාව කියන එක තියෙනවා. නිබ්බිදාව කියලා කියන්නේ අවබෝධයෙන් කලකිරෙන්න. අවබෝධයකින් නිබ්බිදාවකට යන්න එයාට ප්‍රහාණයක් කියන එකක් තියෙනවා. බලන්න මේ ධර්ම හැම එකක්ම ගැලපෙනවා. ඕක තියෙනවා හරි ලස්සනට ওই ක්‍රමයේ විස්තර කරලා අපිට වෙලාවක් තිබ්බොත් කතා කරමු. සනිදාන නෙමෙයි ඒකට කියන්නේ මොකද්ද? උපනිෂ කියලා සූත්‍රය. උපනිෂ කියන සූත්‍රය මේ පරියය හරි ලස්සනට විස්තර කරනවා. මේ ශ්‍රද්ධාව මුල් කරගෙන නිබ්බිදා විරාගය නබ්බදා ශ්‍රද්ධාව මුල් කරගෙන පටිච්චසමුපාදයට ගිහිල්ලා නිබ්බිදා විරාග උපසමාය සියල්ලටම අරහත් විමුක්තියටම කරා යන උපනිෂ සූත්‍රය උන්න කියව ගන්න පුළුවන්. පුදුම ආශ්චර්ය ගම්බීර දෙසුමක්. ඊට පස්සේ දැන් ඒ ප්‍රහාණය ඒ කියන්නේ ප්‍රහාණයකට ආස කෙනෙක් තමයි නිබ්බිදාවකට ආස කරන්නේ. නොයල්මකට. මේක අවබෝධයෙන් කලකිරීමකට. අවබෝධයෙන් කලකිරෙන කෙනෙක් තමයි සම්පූර්ණ විරාගය කියන එක සාක්ෂාත් කරන්නේ ජීවිතේට. නොයල්ම කියන එක. විරාගය කියන්නේ නොයල්ම කියන එක. අන්න ඒ සංඥාව කොහොමද? දැන් මේ සංඥාවක් කියන්නේ. මේ සංඥාවක් කියලා කියන්නේ දැන් මෙන්න මේ වගේ දැන් අපිට තේරෙන්නේ දැන් අපි අනාගාමී වෙලා නෙමෙයිනේ මෛත්‍රිය කියන එක සම්පූර්ණයෙන්ම වැඩිලා නෙමෙයිනේ මෛත්‍රී භාවනාව කරන්නේ. මොකද්ද මෛත්‍රී භාවනාවේ අපි සංඥා ටික කියන්නේ. මම වහං අවේරෝ හෝමි සංඥාවන්නේ. අභ්‍යපජ්ජෝ හෝමි මම තරහ නැත්තෙක් වෙම්මා. අනීගෝ හෝමි ඊර්ෂ්‍යා නැත්තෙක් වෙම්මා. සංඥාවක් කියන්නේ. ඒතර මේ වගේ මේකෙත් අන්න එයා පුරුදු කරනවා සංඥාවක්. සංඥාව තමයි දැක්මක් කර අරන් යන්නේ. දැක්මකට සංඥාවක් කියන්නේ බෑ. දැක්මකට කියන්නේ ප්‍රත්‍යක්ෂයක්. දැක්මකට කියන්නේ ඥානයක් කියලා. දැක්මකට සංඥාවක් කියන්න බෑ. මෛත්‍රී සංඥාවෙන් ලැබුණා වූ කරුණට කියන්නේ විමුක්තියක් කියලා. එතකොට මේ මෛත්‍රී විමුක්තිය කියන්නේ. එතකොට එතෙන්ට කියන්නේ මෛත්‍රී චේතෝ විමුක්තිය කියලා. එතකොට දැක්මක් කර අරන් යන මූලික උපකාර වෙන්නේ සංඥාවක්. ඥානයක් කර අරන් යන උපකාර වෙන්නේ සංඥාවක්. ඒකනේ සංඥා කියන එකකින් පටන් ගන්න ශාස්ත්‍රනාස. එතකොට විරාග සංඥාවෙන් තමයි විරාගය කියන එක ප්‍රත්‍යක්ෂ වෙන්නේ. එතකොට විරාග සංඥාවේ කොහොමද තියෙන භාගතුන දේශනා කළ මේ කරුණ නීලා භික්ෂුව දැන් මේ ගිරිමානන්ද සූත්‍රයේ තියෙන එක මම කියන්නේ. අරණ්‍යයකට ගියේ හෝ රුක්ෂවනකට ගියේ හෝ නිදහස් තැනකට ගියේ හෝ මේ ආකාරයෙන් නෝනින් විමසන්නේය. විමසනවා නෝනින්. මේ ශාන්ත වූ ඒතං සන්තං ඒතං පනීතං යදිදං සබ්බ සංකාර සමතෝ. ඊටම කොහොමද කියනවා මේ ශාන්ත වූ දෙයකි. මොකක්ද මේ ශාන්ත වූ දෙය කියන්නේ කියලා බලමු මොනවටද කියලා. මේ ප්‍රණීත වූ දෙයකි. එනම් සබ්බ සංකාර සමතෝ සියලු සංස්කාර ධර්මයන් සංසිඳී ගියා වූ
සබ්බ සංඛාර සමතෝ සබ්බූපදි පටිනිස්සග්ගෝ. හරි ලස්සන වචනයක් ඉතින් තියෙනවා. සබ්බූපදි සියලු උපදීන්. උපදි කියලා කියන්නේ එතන භවය ඉපදීම, ඒ කියන්නේ භව ජාති උපාදාන කියන සියලු කරුණු ඔක්කොගේම එකතුවකට තනි නමක් කියන උපදි කියලා. ඕක හරි ලස්සනට තියෙන සුත්ත නිපාතේ පොත් වහන්සේගේ ද්වේතානුපස්සන සූත්‍රය උපදී කියන එක විස්තර කරනවා. එතකොට සබ් උපදී සියලු උපදී එතන සියලු කියන්නේ භවයෙන් හටගෙන සියලු කෙලෙස් භව පැවැත්ම කියලා අපි කියමුකෝ සරලව මෙතන විස්තරයක් කරමුකෝ. උපදී කියන වචනේ. එතකොට භව පැවැත්ම පිණිස උපකාර වන්නා වූ සියලු කෙලෙස්. සියලු භව පැවැත්ම පිණිස උපකාර වන්නා වූ සියලු කෙලෙස් වලින් මොකද භවයෙන් ඇති කරලා දෙන්නේ? සංස්කාරයන්නේ. ඒකයි මෙතන විස්තර කරන්නේ සියලු සංස්කාර ධර්මයන්හි සංසිඳී ගියා වූ කියලා. ඒ සංස්කාර කියන එක තුල තිබෙන්නේ මොනවද? දැන් අපි ධර්මයේ විවිධ අයුරින් කතා කරන්නේ සියලු සංස්කාර. ධර්මයේ විවිධ තැන්වල කතා කරන ඔක්කොම සංස්කාර. පුඤ්ඤාභි සංස්කාර, අපුඤ්ඤාභි සංස්කාර, ආනන්ජාභි සංස්කාර කියලා. ඊට පස්සේ සංස්කාර කියලා අපි පටිසමුපාදේ කතා කරන්නේ කාය සංකාර, වචී සංස්කාර, චිත්ත සංකාර. ඊට පස්සේ මොනවද අපි ගත්තොත් එහෙම තව සංස්කාර කියලා කතා කරන පංච උපාදානස්කන්ධ. ඔක්කොම මේ කියන්නේ. ඇත්තටම සියලු සංස්කාර කියලා කියන්නේ මෙතන අපි අහලා තියෙන අනාත්ම ලක්ෂණ සූත්‍රයේ කාලය අවකාශය අතර පවතින සංස්කාර උපාදාන සහිත වූ. කාලය අවකාශය අතර පවතින සංස්කාර වලට තමයි පුඤ්ඤාභි සංස්කාරයත් අයිති වෙන්නේ. අපුඤ්ඤාභි සංස්කාරයත් අයිති වෙන්නේ. ආනන්ජාභි සංස්කාරයත් අයිති වෙන්නේ. කාලය අවකාශය අතර පවතින සංඥා වලට තමයි අයිති වෙන්නේ. මේ නුවණින් විමසන කෙනෙකුට මේක තේරෙන්නේ. වචී සංකාර, චිත්ත සංකාර, කාය සංස්කාර වුණත්. ඒකයි සබ්බේ සංඛාර කියන එකේදී විස්තර කරන්නේ කාලය සහ අවකාශය අතර පවතින උපාදාන සහිත. මෙතන සංඛාර උපාදානස් මේ සංස්කාරය කියලා කියන්නේ ඒක. සියලුම දේවල්. සියලුම දේවල්. ඒ තමයි හීනං වා පනීතං වා. හීන ලෝකෙට අරන් යන්නේ. හීනං වා පනීතං වා බෙදන්නේ පුඤ්ඤාභි අපුඤ්ඤාභි ඒ ඔක්කොගෙමනේ බෙදන්නේ. ආනෙන්ජේ. ඊට පස්සේ හීනං වා පනීතං වා අජ්ජත්තං වා බහිද්ධා වා යන්දුරේ සාන්තිකේවා. ඔක්කොම ඕලාරිකං වා සුකුමං වා. අන්න ඒක තමයි මෙතන විස්තර කරන්නේ සියලු සංස්කාර. ඒ සියලු සංස්කාර ධර්මයන් සංසිඳිලා. සංසිඳී ගියා වූ සබ්බ සංඛාර සමතෝ. සමතේකට කියන්නේ නැති වෙලා ගියා කියලා. අපි කියන්නේ මේ ප්‍රශ්නේ සෙටල් කියලා කියන්නේ ඉංග්‍රීසි. අපි කියන්නේ සමතේකට පස් වෙලා කියලා. ඒ කේස් එක ඉවරයි. කේස් ක්ලෝස්. ඒක ඉවරයි දැන්. ආයෙ එතකොට ඒ කේස් එක අදින්න බෑ. ඒ ෆයිල් එක අදින්න බෑ. ඒ ෆයිල් එක ක්ලෝස් කරලා තියෙනවා. සමතයකට ගියා වූ. එතකොට ඒකයි සංසිඳිලා කියලා කියන්නේ. ඒ අපි කියමු වතුර භාජනයක් තියෙන ලිඳක් තිබ්බ ලිඳ හිඳිලා. ඒක කියන්නේ වතුර නෑ. සියලු සංස්කාරයන් සංසිඳී ගියා වූ කෙලෙස් සහිත කර්මයන් අන උපදී කිව්වේ ඒකයි. කෙලෙස් සහිත කර්මයන් දුරු වී ගියා වූ තණ්හාව ශ්‍රේ වී ගියා වූ විරාගී වූ නොවැළෙන අමා මහ නිවනයි කියලා. ඔහු නිවන පිළිබඳව යම් නිවන කියන එක ගැන සංඥාවකින් යා දකිනවා. ඇත්තම නිවන කියලා කියන වචනේ තමයි මෙතන මේ විස්තර වෙන්නේ. නිවන මේ ආකාරයි කියන්නේ. එහෙම. නිවනේ ආකාර තමයි සියලු සංස්කාරයන් සංසිඳී ගිහිල්ලා. ඒකට කියන්න පුළුවන් නිවන. සියලු කෙලෙස් කර්මයන් දුරු වී ගිහිල්ලා. නිවන කියන්නේ සබ්බ සංඛාර සමතෝ කිව්වොත් නිවන. සබ්බූපදී පටිනිස්සග්ගෝ නිවන. තණ්හක්ඛය විරාගෝ තණ්හාව ඡය වී ගියා නිවන. ඕන තරම් රාද සූත්‍රය විස්තර කරන්නේ තණ්හක්ඛය රාද නිබ්බාන. රාද සූත්‍රය විස්තර කරන රාදය ස්වාමීන් වහන්සේට රාදය මොකද්ද? තණ්හාව ශ්‍රේ වීම නිවන. තණ්හක්ඛය රාද නිබ්බාන. මේ තියෙන මෙතනත් අහු වෙනවා ඒක. තෘෂ්ණාව ශ්‍රේ වී ගියා. ඒ අමා මහ නිවනයි කියලා ආනි නිවන පිළිබඳව ඔහු සංඥාවකින් දකිනවා. ඒ ආන්ගේ නිවන යා හිතන්නේ මොකද? සංඥාවෙන් දකින්නේ මොකද? ඒ නිවන ඒතං සන්තං අනේකනම් ශාන්තමයි. ඒ සංස්කාර සංසිඳීම කියන එක නම් අප්පා කොච්චර සොඳද ශාන්තයිනේ. එයා නිවන මේ නිවන සාක්ෂාත් කරපගෙන නෙමෙයි දකින්නේ. මේ අනාගාමී කෙනෙක්වත් නෙමෙයි තව දකින්නේ. මේ සමහර විට මේක සෝවාන් කෙනෙකුටවත් සෝවාන් නොවි වුණත් මේක ශාන්ත ප්‍රණීත බව දැකීමේ හැකියාවක් තියෙනවා. මේ දැකීමේ හැකියාව ටික ටික පුරුදු කරගෙන ගියේගේ අවසානයක් තමයි නිවන කියලා කියන්නේ. විරාග සංඥාවේ අවසානය තමයි නිවන කියන්නේ. ඒක ප්‍රත්‍යක්ෂය. එහෙම. ඒක තමයි විරාග සංඥාවේ මේ කෘත්‍ය. විරාග සංඥාවේ කෘත්‍ය කරලා අවසන්.
විරාගය යනු මෙයයි කියන ඥානයකට එන්න ඕනේ. සත්‍යයකට. ඒ සත්‍ය තමයි මෙන්න මේ කියන්නේ. විරාගය කියලා කියන්නේ මෙන්න මේ ටිකට සම්පූර්ණ. ඒතකොට විරාගී බවක් කියලා විරාගයෙන් යුතු පුද්ගලෙක් සතු තිබෙන ලක්ෂණ තමයි මෙන්න මේ ටික. එයාගේ විරාගයකට යන්න කැමති කෙනෙක් මෙන්න මේ සංසිඳීම සංස්කාරයන්ගේ සංසිඳීමක් ගැන උපදීන්ගේ බැහැරවීමක් ගැන තණ්හාවේ ශවීමක් කියන එක කන්න ඔහු තුල තිබෙනවා. ඒකයි විරාගය කියන එක යදන්නවා. විරාගී කියලා කියන්නේ අන්න ඒකට. විරාගය කියලා කියන්නේ මේ උදේට කාලා දවල්ට කන්න නැතු වෙන්නේ. ඒ මොන විරාගය? බඩගින්නවත් හොරෙන් හරි කනවා. ඒ දැන් අපි විරාගය අපි මේ සාමාන්‍යයෙන් අර උඩින් පල්ලෙන් පුද්ගලයෙක් මිනිස්සෙද හරි විරාගී කෙනා. හරි උපසමය බලා ගන්න පුළුවන් මේ මොකක් හරි ප්‍රශ්නයක් වුණා. ඒකනේ ප්‍රඥාවෙන් දකින්න කියලා ශාස්ත්‍රඥ දේශනා කරන්නේ. විරාගය කියලා කියන්නේ එහෙම නිකන් වචන මාර්ථයකින් ඇත්තටම විරාගය කියන එක බාහිරින් දකින්න බෑ. එහෙම. විරාගය කියන එක ආධ්‍යාත්මිකයි. ඒ විරාගී යුතු උතුමන් වහන්සේගේ චර්යා පැවැත්මක් විශ්ේ අපිට බාහිරින් දකින්න පුළුවන්. ඒ බාහිරින් දකින්න චර්යා පැවැත්මනුත් විරාගී කියන එකක් සමහරට ඒ තේරුගෙන සමහර රහතන් වහන්සේලා දුවල පැනලා හිටියා. එහෙම. සමහර රහතන් වහන්සේලා අනේ සාමාන්‍ය විදිහටම හිටියා. ඒකයි විරාගී බව කියන එක කිසිසේත්ම බාහිරකින් බලන්න බෑ කියලා කියනවා. දැන් උනතර අර චූටි රහතන් වහන්සේ වෙලින් වක්කඩින් පැනලා ගියා දානෙ දෙන්නේ නැහැ කිව්වා. ඊට පස්සේ චූටි වලනුත් බැහැලා ගියා. එහෙම. අන්න විරාගී උත්තමයෝනි. නමුත් අන්න අර පෘථග්ජන පුද්ගලයා මනින්නේ බාහිරින්. ඒ පෘථග්ජන දැන් ගිහිය වුණා දාන දෙන්නේ ගිහිය බාහිරින් නෙමෙන්නේ. අනේක විරාගී බවක් කියන එක අපිට මනින්න බෑ කියලා කියන්නේ. විරාගී කියන එක මනින්න සාධකයක් නැහැ. සාධකේ තමයි මෙන්න මේ ටික. සීල සංස්කාර ධර්මයන් සංසිඳී ගිය බව. උපදීන් බැහැර වූ බව. තණ්හාව ශය වූ බවකින් යුක්ත නැ. අන්න සම්පූර්ණ විරාගය කියන එක සාක්ෂාත් කරපු උතුමන් වහන්සේනම රහතන් වහන්සේ. ඒ නිවන කියන එක අන්න ඒ නිවන කියන එක දකින්නවා සංඥාවකින් දකින්න උත්සාහ කරනවා. අනේ ඒක නම් කොච්චර අනේ එතන මට සාක්ෂාත් කරන්න තියෙනවා නම් කියන එක. එතකොට මේ දේ මේ විදිහට මේක නම් ශාන්තයි මේක නම් ප්‍රණීතයි කියලා සිහි කරන්න දැන් මෙයා හිතින් සංඥාව දෙන්නේ මම වෛර නැත්තේ කොෙම්මා කියන සංඥාව දෙනවා වගේ. මෙයා දෙන්නේ මොකද්ද? මේ තණ්හාව සෙවී ගියා වූ අමාමා නිවන මේ අනේ ශාන්තයි ප්‍රණීතයි කියලා හිතන්න නිවනට ආස කරනවා ඒ සිත. අපි ගෑනලා මේකට ආස කරන්නේ එයාගේ කෙස්ලොම් ගැන හිතනකොට හිතන්න යා මෙහෙම ලස්සනයි අර එහෙම ඇවිදිනකොට මෙහෙම ලස්සනයි. ඒක ගැන හිතන්නේ කෙල්ලට තව ආස කරන්නේ. ඒක බැස ගන්න. ඒක දේශනාව තුළ තියෙනවානේ අභිනන්දති අභිවදති අජ්ජෝසාය තිට්ඨති. ඔබ ಗುಣ කියයිද සතුටින් කතා කරයිද අභිනන්දති සතුටින් පිළිගනීද තංච අජ්ජෝසාය තිට්ඨති. එතන බැස ගන්න. ඒ කරුණම තමයි ධර්මයේ පැත්තට තියෙන්නේ. මෙතන විරාගයේ පිළිබඳව මනාකොට දකින්න සිහි කරන්න අන්න එයා විරාගයට ආස කරනවා. ඒ ආස කරන කෙනාට තමයි යන්නේ ඒ කැමැත්ත තියෙන කෙනාට තමයි බලවත් කැමැත්තෙන් අන්න විරාගය කරා යන්නේ. මේකයි විරාග සංඥාවෙන් කරවන්නේ. ඒකටයි විරාග සංඥාව කියන්නේ. ඊට පස්සේ විරාග සංඥා නිරෝධ සංඥා. නිරෝධය කියලා කියන්නේ සම්පූර්ණම ඇල්ම නැත්තරම නැති කරලා. එතන හරි ලස්සනට තියෙන ওই විදිහටම ආනන්ද මේ කරුණලා භික්ෂුව අරණ්‍යයකට ගියෝ රුක් සෙවණකට ගියෝ නිදහස් තැනකට ගියෝ මේ කරුණු ටිකම සමානයි. වචන දෙකකින් මේක වෙනස් වෙන්නේ. ඒ තමයි සියලු සංස්කාර ධර්මයන් සංසිඳී ගියා වූ ඕක විරාග සංඥාවෙත් කිව්වා. කෙලෙස් සහිත කර්මයන් දුරු වී ගියා වූ විරාග සංඥාවෙත් කිව්වා. උපදි කතාව. තණ්හාව ඡය වී ගියා වූ ඒ කතාව විරාග සංඥාවෙත් කිව්වා. අන්න ඔය ඡය වී ගියා වූ සියලු දුක අන්න මෙතන වෙනම කොටසක් එනවා. සියලු දුක නිරුද්ධ වී ගියා වූ අමා මහ නිවන. ඒ කියන්නේ නිරෝධයෙන් කරවන්නේ මොකද්ද? සියලු දුක් සම්පූර්ණයෙන්ම අවසන්. විරාගයෙන් කලේ නිවනට ආස කරවලා නිවනේ තියෙන යථාර්ථය දක්වන්න උපකාර වන්නේ නිරෝධය. විරාගයට ආස කරවනවා විරාග සංඥාවෙන්. නිරෝධයෙන් කරන්නේ නිරෝධ සංඥාවෙන් කරන්නේ නිවනේ තවත් ගැඹුරකට දක්වලා සම්පූර්ණයෙන්ම නිවනට තල්ලු කරන එක. නිරෝධයක් කියන එකක තුල ආය හට ගැනීමක් නැහැ. නිරුද්ධ වීමක්. ඒ කියන්නේ නිරුද්ධ ආය නැහැ මොකක්වත්. එතන ගන්න කිසි දෙයක් නෑ. ඒක හරියට ඒකයි දේශනා කරන්නේ. හරියට කොයි වගේද කපුරු පෙත්තක් දැල්ලුවා වගේ.
කපුරු පෙත්තක් දැල්ලපු තැනක අලු ටිකක්වත් ගන්න දෙයක් නැහැ. අනිත් තැනක අලු ටිකක් හරි ගන්න පුළුවන්. නිරුද්ධ වෙච්ච තැනක ගන්න කිසි දෙයක් නැහැ. ඒකයි සියලු දුක නිරුද්ධ වී ගියා වූ නිවනයි කියලා කියන්නේ. එතකොට මේ තැන තමයි නිරෝධය කියන එක තමයි මේ තමයි අසංකතය කියන එක විස්තර කරන්න බෑනේ. මෙන්න අසංකතය කියන එක විස්තර කරන තැනක්. නිවන කියන එක විස්තර කරන තැන මේ. නිවනේ හැටි. සියලු සංස්කාරයන් සංසිඳී ගියා වූ උපදීන් බැහැර කළා වූ තණ්හාව ඡේවී ගියා වූ ඡේවී ගියා වූ ඒ තණ්හාව ඡේවී ගිය දුක නිරුද්ධයි යන්නේ. දැන් පටිසමුපාදයේ තියෙනවනේ ප්‍රහාණ කොහොමද තියෙන්නේ? පටිසමුපාදයේ තියෙනව නේද? උප්පාදෝ දැන් ආර්ය න්‍යාය කියන එක ගත්තොත් එහෙම උප්පාදෝ පඤ්ඤායති හට ගැනීමක් ඇත්තේ. වයෝ පඤ්ඤායති නැතිවීමක් ඇත්තේ. වය කියලා කියන්නේ නැතිවීම. ඒ නැති පැති වලට තමයි විරාගය, පහානය, අනිත්‍ය මේ දැන් මේ තිබිලා මේක නැති වුණා. ඒ අනිත්‍ය සාමාන්‍ය අර ස්වභාවය නැති කියන එකට. හට ගැනීම. ඊට පස්සේ ඇතිවීම නැතිවීම උපාදෝ පඤ්ඤායති වයෝ පඤ්ඤායති. ඊට පස්සේ මේ මොකද්ද මේ ඨිතස් සංයතත්තං ඒ සංකතේනේ. මොකේද මේ ආර්ය න්‍යායයේ තියෙන්නේ ඉමස්මින් සති ඉදන් හොති. මේ ඇති කල්ලි මේ ඇති වේ. ඔන්නේ මේ ඇති කල්ලි මේ ඇති වේ. මේ උපදින විට මේ උපදී. එතකොට යම් කිසි මේ කාරණූප පැවැත්මක කතාවකුත් තියෙනවා එතන. ඇති කල්ලි ඇති වෙනවා නැති වෙනකොට නැති වෙනවා. උපදිනකොට උපදිනවා නැති වෙනවා. සුන්න බලන්න නිරෝධයේ පැත්ත. දැන් ආර්ය න්‍යාය කොටස් දෙකක් තියෙන සමුදය පැත්තටනේ. එහෙම. ආර්ය න්‍යාය ඊතුරු කොටස් දෙක තියෙන නිරෝධයේ පැත්තට. ඊතුරු කොටස් දෙකේ කොහොමද තියෙන්නේ? ඉමස්මින් අසත ඉදන් නොහොති. මේ නැති කල්ලි මේ නැති වේ. ඊට පස්සේ ඉමස්ස නිරෝධා අන්න එතන තියෙන නිරෝධය කියන වචනයක්. ඉමස්ස නිරෝධා ඉදන් නිරුජ්ජති. ඒ නිරෝධය කියන එකේදී කියන්නේ අවිද්‍යාව නිරුද්ධ වුණා නම් සංස්කාර කියන එක නිරුද්ධමයි. ආය හට ගැනීමක් ගැන කතා කරන්නේ. එතකොට මේ නිරෝධය කිව්වේ ඒකයි. එතකොට නිරෝධය කියන්නේ අන්න ඒ වගේ තියුණු දැක්මක් තියුණු අවබෝධ ඥානයක් නිරෝධය කියන්නේ ඇත්තටම නිවනට. එතකොට අන්නේ පිළිබඳව ඒ සංඥාවකින් ඔහු දකිනවා යම් කිසි දැක්මකින් ඔහු ඉතින් දකිනවා. ඕක තමයි නිරෝධ සංඥාව කියන්නේ. ඕක ඔය දැකීම තුල ඉන්න කියලා විස්තර කරනවා. ඔය සංඥාවන් ටික පුරුදු කරගත්තොත් අන්න මේ කොච්චර දුක්ඛම් කටළු ආවත් කායික පීඩාව ආවත් දීඝා උපාසක ඔබේ සියලු වේදනාවන් මැඩගෙන ඔබේ ධර්ම මනසිකාරය කරන්න පුළුවන් කියලා මේ සූත්‍රය එහෙම නේද තියෙන්නේ ස්වාමී. එහෙමයි සර්. ඒක අන්තිමට සංසේ ඇත්තටම සඳහන් වෙන්නේ දීඝා උපාසක භාග්‍යතුන් වහන්සේ ධර්මයෙන් එහෙම අනුශාසනා කළා ඇත්තටම වඩිනවා. වැඩියට පස්සේ නොබෝ වේලාවකින් ඒ දීඝා උපාසක මිය පරලෝ යනවා. ඉතින් මිය පරලෝ ගියාට පස්සේ ස්වාමීන් වහන්සේලා අහනවා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ අර දීඝා උපාසක මිය පරලෝ ගියා. ඔහුගේ උපත කොහොමද? ඉතින් භාග්‍යතුන් වහන්සේ ලස්සන කරුණක් දේශනා කරන ඒ තමයි මාව ධර්මයේ මුල් කරගෙන වෙහෙස කරේ නැහැ කියනවා. දීඝා උපාසක. මහණනි දීඝා උපාසක ඕරම්බාගේ සංයෝජන පහක් ගෙවා දාලා සුද්ධාවාස බඹලෝ උපදිනවා. අන්න බලන්න. බ්‍රහ්ම ලෝකෙ ගියා. ඒ කියන්නේ අනාගාමී ඵලයේ දක්වා හිත දියුණු වුණා. නැවත ඒ ලෝකෙ මේ ලෝකෙට පෙරලා නොයන ස්වභාවය. ආය කවදාවත් මනුස්ස ලෝකෙට එන්නේ නැහැ. න ආගාමී අනාගාමී. එහෙමයි. න ආගාමී. අනාගාමී ඵලයටපත් වෙන එහිම පිරිනොම් පානවා. ඒතර සෝතාපන්න ශ්‍රාවකයෙක් එතනින් එහාටත් ධර්මයේ පුරුදු කළා. ඔන්න අනාගාමී ඵලයට මනුස්ස ලෝකෙදී ගිහි ජීවිතෙදිම පුරුදු කරා. ඒක තමයි ඇත්තට මේ ප්‍රධාන විශේෂ කරුණ තමයි මේ ලෙඩ ඇඳිද්දි ස්වාමීන් වහන්සේ. මරණ මොහොතේ මේ ධර්මයේ පුරුදු කරන්නේ. ඒක තමයි ධර්මයෙන් ලබන ඇත්තටම පිළිසරණ කියන එක. ඉතින් ඒ විදිහට ස්වාමීන් වහන්සේ අද දවසේ අපි සාකච්ඡා කරේ දීඝා උපාසක සූත්‍රය. එහෙමයි. මට විනාඩියක් දෙන්න අපේ ස්වාමීන් වහන්සේ. දැන් මේ විදිහට පහාන විරාග නිරෝධ කියන ඒවා ලෙඩ වෙන්න කලින් අහපු නැති මිනිස්සෙකුට අර මේ ලෙඩ ඇඳි අර පණ ඇදේද ඉන්නකොට මොන විරාගද? එහෙම. මොන නිරෝධද මොන පහනද මිනිස්සයාට තේරෙන්නේ නැහැනේ කොච්චර බණ කිව්වත්. අන්න ඒකේ මම වුණත් දැන් මේ දේ වෙන්න කලින් පුරුදු කරලා තියෙන්න ඕනේ. ජීවිතවල ඉන්න කාලෙ. එහෙම.
මොකද අපි මැරුණට පස්සේ ලබන නිවන ලැබේවා කියලා එකක් නැහැ. එහෙම එකක් නැහැ. අද සම්ප්‍රදායේ තියෙන්නේ මරණින් මත්තේ ලැබෙනවා කියන එක. ඉතින් ඒක හොඳට පැහැදිලි මේ බුද්ධ දේශන ඇත්තටම නිවැරදිව තේරුම් ගැනීම. නිවැරදිව අධ්‍යයනය කිරීම තුළ. ඉතින් අද දවසේ මේ විදිහට ස්වාමීන් වහන්සේ මේ සදහම් කතිකාවතට අපට වෙන්වන කාලය අවසන් වෙනවා. ඉතින් ස්වාමීන් වහන්සේට අපි ආරාධනා කරන අද දවසට નિયમિત පුණ්‍ය ආනුමෝදනාව සිදු කරන හැටියට පටිසෝතගාමී දහම් පිළිසඳර සඳහා දායකත්වයේ දරන්නේ අද ප්‍රථම දායකත්වයේ දරන්නේ අනුරාධපුර පදිංචිව සිට මීට මාස 3කට පෙරදී මිය පරලොව ගිය සරත් ජයවර්ධන පියාණන්ට පින් අනුමෝදන් කිරීම පිණිස සහ සුජීවත්ව සිටින රංජනී ජයවර්ධන මෑණියන්ට සෙත් ප්‍රාර්ථනා කිරීම පිණිස පවුලේ දූ දරුවන් ඇතුළු ඒ සියලු දෙනාගේ දායකත්වයෙන් රැස් කරගත් සියලුම පුණ්‍ය ධර්මයන් පින් කැමැති සියලු දෙවිවරුන්ට අනුමෝදන් කරමු. අනුමෝදන් වෙත්වා. සක්දෙව් රජුන්, ඒ වගේම දතරාෂ්ට විරුඩ විරූපාක්ෂ වෛශ්‍රවණ සතරවරම් දේවමාර්ග දරුවන්, ආලවක සෙන්පතිතුමන් ඇතුළු සියලු සෙන්පති දෙවිවරුන්, මේ පින් බිමට අධිග්‍රහිත සිටිනා සියලු දෙවියෝ, ඒ වගේම ඔබ අප හැම දිනකම සියලු ඉෂ්ට දේවතාවරුන්ද මේ පින් අනුමෝදන් වෙත්වා. අනුමෝදන දිව්‍ය ආශයෙන් වරණයෙන් සැපයෙන් බලයෙන් වැඩිත්වා. ශ්‍රද්ධාවෙන් සීලයෙන් දහම් දැනුමින් ත්‍යාගයෙන් ප්‍රඥාවෙන් වැඩිත්වා. පිනින් සතුරුන සියලු දෙවියන්ගේ දිව්‍ය රැකවරණී ආරක්ෂාව ද උපකාර ඔබ අප හැම දිනාටම සලසා දෙත්වා. දිව්‍යෝද බ්‍රහ්මයෝද මේ පින් අනුමෝදන්ව ගෞතම බුදු සසුනේ චතුරාර්ය සත්‍ය ධර්මයේම අවබෝධ කරත්වා. ඒ වගේම ප්‍රධාන අරමුණ වන අනුරාධපුරයේ පදිංචිව සිට මීට මාස 3කට පෙර ඉහතදී මිය පරලොව ගිය සරත් ජයවර්ධන පියාණන්ට මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ වගේම මේ නම් සඳහන් කළ නොකළ ඔබ අප සියලු දෙනා නමිනුත් ඒ දායකත්ව දුරු පින්වත් හැම දෙනා නමිනුත් අනන්ත සසර පටන් මේ මොහොත දක්වා මිය පරලොව ගොස් දෙමාපිය ගුරුවර ඥාති වර්ගයා පින් බලාපොරොත්තුෙන් එත්නම් ඒ සියලු ඥාතීන්ගේද පරලොව ජීවිත සැපවත් වෙත්වා. සුවපත් වෙත්වා. සුවපත් වෙත්වා. සුවපත් වෙත්වා. ඥාතීන්ද සංසාර දුකෙන් අත මිදෙත්වා. ඒ වගේ මේ සියලුම පුණ්‍ය ධර්මයන් සුජීවත්ව සිටින රංජනී ජයවර්ධන මෑණියන්ට මේ පින් අනුමෝදන් වෙත්වා. දායකත්ව දරු ඒ පින්වත් හැම දිනාටමත් ඒ පවුල සියලු දෙනාටත් මේ පින් අනුමෝදන් හැම දිනාමත් නිදුක් වෙත්වා. නිරෝගී වෙත්වා. සුවපත් වෙත්වා. සුවපත් වෙත්වා. සුවපත් වෙත්වා. චිර ජීවනයේ දීර්ඝායු සම්පත් සැලසෙත්වා. ඒ පින්වත් හැම දෙනා කරන කියන සිතන පතන සියලු ධර්මික කිතුම් පැතුම් රැකී ආරක්ෂාවන් ඒ දුදරුවන්ගේ අධ්‍යාපන කටයුතු ආදී යත්නගේ හැමදේමත් ਸਰව ප්‍රකාරයෙන්ම සාර්ථක වෙත්වා. තුරුණුවන්ගේ සරණින් දිවිරක වරණින් බාධා කරදරයකින් තොර වී පින්වත් හැම දිනාටම සුවසී ජීවිතවලට පින් දහම් එක්රැස් කරගෙන උතුම් පිළිසන ලබන්න මේ සියලු පිනත් ඒකාන්තයෙන් හේතුපකාර වෙත්වා. ඒ වගේම මේ සියලුම පුණ්‍ය ධර්මයන් අපිට කරන්න හැකියාව වාසනාව ලැබෙන්නේ අපිට මේ ධර්මයන් යම් කිසි කෙනෙකුට නුනුන් විමසන්න යම් කිසි පිරිසකට මේ ධර්මයන් පුරුදු කරන්න පිනක් හරි කරගන්න අවස්ථාව ලැබෙන්නේ අප ගුරු දේව උත්තම කල්යාණ මිත්‍ර පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ නිසා. ඉතින් මේ අප රැස් කරන්නා සියලු පින් සමලෙස අප ගුරු දෙවිඳුන්ට අනුමෝදන් වෙත්වා. අනුමෝදන් ගුරු දෙවිඳුන් නිදුක් වෙත්වා. නිරෝගී වෙත්වා. සුවපත් වෙත්වා. සුවපත් වෙත්වා. සුවපත් වෙත්වා. චිර ජීවනයේ දීර්ඝායු සම්පත සැලසෙත්වා. යවන්න සප බලයෙන් වැඩෙත්වා. තුරුණුවන්ගේ සරණින් දෙවිරේක වරණින් සිතන පතන ආකාරයෙන් තව තවත් උතුම් ශාසනය මෙහෙවරේ දෙමින් ගෞතම බුදු සසුනේ උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධයේ පිණිස මේ සීල පිණුත් ඒකාන්තයෙන් හේතුපකාර වෙත්වා. ඒ වගේම අපත් සමග දහම් පිළිසඳරට වැඩම වදාළ අපේ ස්වාමීන්ද්‍රයන් වහන්සේට ලංකාවාසී ලෝකවාසී මහා සංඝරත්නයට අනුමෝදන්ව මහා සංඝරත්නයේ නිදුක් නිරෝගී සුවපත් භාවයේ චිර ජීවනයේ දීර්ඝායු සම්පත් සැලසෙත්වා. ආයු වරණ සැප බලයෙන් වැඩෙත්වා. ශ්‍රද්ධාවෙන් සීලයෙන් දහම් දැනුමින් ත්‍යාගයෙන් ප්‍රඥාවෙන් වැඩෙත්වා. සුවසේ ධර්මාබෝධයේ පිණිස මේ සියලු පිණිත ඒකාන්තයෙන් හේතුපකාර වෙත්වා. ඔබ අප හැම දෙනාගේම දෙමාපියන්ට ගුරුවර නේද හිත මිතුරු ඇතුළු සියලු දෙනාටම ශ්‍රද්ධා මාසික ධර්ම දානින් උදව්පකාර කරන නන්නයින් උදව්පකාර කරන්නා වූ සියපසින් අපපකාර කරන්නා වූ හැම දෙනාටමත් මේ පිං සමලස අනුමෝදන් වෙත්වා. අනුමෝදන්ව ඒ ඔබ අප සියලු දෙනාමත් නිදුක් වෙත්වා. නිරෝගී වෙත්වා. සුවපත් වෙත්වා.
ආයු වර්ණ සප බලයෙන් වැඩිත්වා. ශ්‍රද්ධාවෙන් සීලයෙන් දහම් දැනුමින් ත්‍යාගයෙන් ප්‍රඥාවෙන් වැඩිත්වා. මේ පින්වත් හැමදෙනා කරන කියන සිතන පතන සියලු ධර්ම කිතුම් පැතුම් රැකී රක්ෂාවන් විලිලඳාම් ගවිතැන්පත් දූදරුවන්ගේ අධ්‍යාපන කටයුතු ආදී ඇතැගේ හැමදේමත් සර්ව ප්‍රකාරයෙන්ම සාර්ථක විත්වා. තුරුවන්ගේ සරණින් දෙවිරක වරණින් කිසි බාධා කරදරයකින් තොරව සිතන පතන ආකාරයෙන් ජීවිතයට පින් දහම් එක්රැස් කරගෙන උතුම් පිළිසන් ලබන්න මේ සියලු පිනත් ඒකාන්තයෙන් හේතුපකාර වෙත්වා. හැම දිනාටම තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය.